ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි, අද පුර පසළොස්වක පොහොය දිනය සදහබර උපාසක උපාසිකාවන්ගේ උපෝසත දිනය, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක උපාසක උපාසිකාවන් මහා රහතන් වහන්සේලා අනුකරණය කරමින් අට්ඨංග උපෝසත සීලෙහි සමාදන් වෙලා අද දවස තමන්ගේ ශ්‍රාවක බව, උපාසක උපාසිකා බව සම්පූර්ණ කර ගැනීම පිණිස උත්සාහ කරන දිනයක්. ඒතරේ කොයි කාටත් ධර්මෙහි පිළිසරණ ලැබීම පිණිස, ධර්මයේ පුරුදු කිරීම පිණිස උපෝසත දිනය ඊටාම වැදගත් දවසක්. ඊටා කලාතුරකින් ලෝකයට පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය මෙලව පරලොව දෙලොවෙහිම යහපත පිණිසත්, සියලු දුකින් නිදහස් වීම පිණිසත් මාර්ගය පිළිවෙත අපට කියලා දෙනවා. මේ ධර්මය අහන ගුණගරුක මිනිසුන් ඒ ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් බුදුරජාණන් වහන්සේගේ වචනේ නොඉක්මවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇති කරගෙන සීලාදී ගුණධර්ම දියුණු කර ගැනීම පිණිස, ත්‍යාගාදී ගුණධර්ම දියුණු කර ගැනීම පිණිස වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඉතින් ඒ සඳහා උපෝසත දිනේ ඊටාම වැදගත්. උපෝසත දිනේදී අන් කටයුතු සියල්ල අතහැරලා සදහබර අය, ගුණගරුක අය, ප්‍රඥා සම්පන්න අය, සිහිනුවණ තිබෙන අය උපෝසත දිනය සුදුසු කටයුතු සඳහා පමණක්. කුමකටද සුදුසු? තමාගේ ශ්‍රාවක බව හොඳින් ආරක්ෂා කරගෙන ශ්‍රාවක බව දියුණු කර ගැනීම පිණිස වමනා ධර්මය පුරුදු කරන්නට උපෝසත දිනය භාවිත කරනවා. ඉතින් මේ කොයි කවුරුත් ඒ බඳු යහපත් අදහසෙන් තමයි අද දවස ගත කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට තමන්ගේ ජීවිතයේ සාර්ථක වීම පිණිස වන කරුණු කීපයක් කියලා දෙන්න කල්පනා කළා. ධර්මයේ තුලින් පෝෂණය වෙන පුද්ගලයා මහා වෘක්ෂයක් වගේ වෙනවා. ධර්මයේ තුලින් පෝෂණය වෙන කෙනා මහා වෘක්ෂයක් වගේ වැඩෙනවා. එතකොට එයින් බොහෝ දෙනාට යහපත තියෙනවා. ඒ වගේ තමයි යම් කෙනෙක් හොඳට පෝෂණය වුණොත් ධර්මයෙන් තවත් මහා වෘක්ෂයන් හදන්න පුළුවන් පරිසරයක් වගේ කෙනා. දැන් බලන්න, නිවසක ප්‍රධානියා, මව්පියා, එමෙතන දැනුම් තේරුම් තියන අය ධර්මයෙන් හොඳට පෝෂණය වෙලා ඉන්නවා නම්, ඔහු ඇසුරේ ඉන්න අය, අඹදරුවෝ, ඥාතීන්, හිතමිතුරන්, අසල්වාසීන් ආදී සියල්ලක්ම ඔහු ඇසුරේ, ඔහු නිසා ධර්මයට පැමිණ ධර්මයෙන් පෝෂණය වෙලා ධර්මෙහි ආරක්ෂාව, එමෙතන ධර්මයේ පිළිසරණ ලබන්නට සමර්ථ වෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසුණ අප ඒ ධර්මයෙන් අපේ ජීවිතයේ පෝෂණය කර ගන්නට ඕන. අපේ ජීවිතයේ පෝෂණය කර ගැනීමෙන් අපටත් තව බොහෝ දෙනාටත් අර්ථවත් ජීවිතයක් ඇති වෙනව නේද කියන අදහස ඇතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊටාම සදහබර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් නිසා ඒ ඇසුරේදී ඒ අසල්වාසී හැම කෙනෙක්ම වගේ බොහෝ දෙනා ඊටාම යහපත් වූ ආකාරයෙන් ධර්මෙහි තුල පෝෂණය වෙන බව. ඉතින් ඒ බඳු කරුණු පෙන්නන දේශනාවක් ඔබට සිහි කර දෙන්න කල්පනා කළා. අද මම කියලා දෙන්න කල්පනා කළේ අංගුත්තර නිකාය 3 පොතෙහි තිබෙන කුඩා දේශනාවක්.
දේශනාවේ නම මහා සාල සූත්‍රය. මහා සාල සූත්‍රය කියන්නේ මහා වෘක්ෂය ගැන කියා දෙන දේශනාව. එතන මේ වෘක්ෂය උපමා කරගෙන උපාසක උපාසිකාවන් ගැනයි කියලා දෙන්නේ. එතකොට මහා වෘක්ෂයක් කියලා කිව්වහම ඊටා හොඳින් අතුපතර වැඩුණ හොඳට මුල් බහැලා පොළව දරාගෙන සිටින හොඳට කඳ ආදී හොඳින් හැදුණු මහා වෘක්ෂයක්. ඒ වගේ මේ මහා වෘක්ෂය උපමා කර ගනිමින් පෙන්නපු දහම් කරුණු තිබෙන කුඩා දේශනාවක් මේ මහා සාල සූත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා දෙනවා හිමවත්තම් භික්ඛවේ පබ්බත රාජං නිස්සාය මහා ශාලා පංචහි වඩ්ඩීහි වඩ්ඩಂತಿ. මහණෙනි, හිමාලය පර්වත රාජයා අසුරු කර ගනිමින් මහා වෘක්ෂ වෘදීන් 5කින් වර්ධනය වෙනවා. හිමාලය කන්ද අසුරු කරගෙන මහා වෘක්ෂ ආකාර 5කින් වැඩෙනවා. දියුණු වීම 5ක් අත් කර ගන්නවා කියලයි මේ කියන්නේ. මොනවද මේ 5 කියලා බුදුරජාණන් දේශනා කරන මේ විදියට සාකා පත්ත පලාසේන වඩ්ඩಂತಿ. අතු කොළ දලු ආදීන් වැඩෙනවා. තචේන වඩ්ඩಂತಿ. ගහේ පොත්ත වැඩෙනවා. පපටිකාය වඩ්ඩಂತಿ. ගහේ සිවිය වැඩෙනවා. පෙග්ගුණා වඩ්ඩಂತಿ. ගහේ එළය වැඩෙනවා. සාරේන වඩ්ඩಂತಿ. ගහේ අරටුවත් වැඩෙනවා. හිමවත්තම් භික්කවේ පබ්බත රාජං නිස්සාය මහා ශාලා ඉමානි පංචහි වඩ්ඩීහි වඩ්ඩಂತಿ. මහණෙනි, හිමාල පර්වතය හිමාල කන්ද අසුරු කරගෙන මෙන්න මේ ආකාරයේ වෘදීන්ගෙන් මහා වෘක්ෂ වැඩෙනවා. ඒව මේව කෝ භික්ඛවේ සද්දං කුලපතින් නිස්සාය අන්තෝ ජනෝ පංචහි වඩ්ඩීහි වඩ්ඩති. මහණෙනි, ආන්ගේ වගේ ශ්‍රද්ධා සම්පන්න කුලපතියන්, ඒ කියන්නේ ගම්වල වාසය කරන ශ්‍රද්ධා සම්පන්න මිනිස්සු නිසා එමෙතන් ඒ අය අසුරු කරගෙන ඒ ඇතුල් ගමෙහි වාසය කරන අන්තෝ ජනෝ කියන්නේ ඒ ඇතුල් ගමෙහි වාසය කරන අය මිනිසුන් පංචහි වඩ්ඩීහි වඩ්ඩති. වෘදීන් 5කින් වැඩිවීමට පත්වනවා. කතමානි පංචහි මොනවද ඒ 5? සද්ධාය වඩ්ඩති. ශ්‍රද්ධාවෙන් වැඩිවීමට පත්වෙනවා. සීලේන වඩ්ඩති. සීලයෙන් වැඩෙනවා. සුතේන වඩ්ඩති. ශ්‍රුතයෙන් වැඩිවීමට පත්වෙනවා. ඡාගේන වඩ්ඩති. ත්‍යාගයෙන් වැඩිවීමට පත්වෙනවා. පඤ්ඤාය වඩ්ඩති. ප්‍රඥාවෙන් වැඩිවීමට පත්වෙනවා. සද්දම් භික්කවේ කුලපතින් නිස්සාය අන්තෝ ජනෝ ඉමානි පංචහි වඩ්ඩහි වඩ්ඩතිති. මහණෙනි, ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයන් අසුරු කර ගනිමින් ඒ අතුල් ගමෙහි ජනයා මේ ආකාරයේ එමෙතන මේ වර්ධනයන්ගෙන් මේ වෘදීන්ගෙන් වැඩිවීමටපත් වෙනවා. මොනවද මේ වෘදීන්? මොනවද ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයන්? ශ්‍රද්ධා සම්පන්න
මිනිසුන් ඇසුරු කරගෙන ඒ ගමෙහි අය වැඩෙන ඒ දියුණු වීම මොනවද? ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. සීලයෙන් වැඩෙනවා. ශ්‍රුතයෙන් වැඩෙනවා. ත්‍යාගයෙන් වැඩෙනවා. ප්‍රඥාවෙන් වැඩෙනවා. බලන්නතර මේ ශ්‍රද්ධා සම්පන්න මිනිසයා යම් ගමක වාසය කරන අයට කොතරම් යහපත පිණිස පවතිනවාද? ඒතරේ ශ්‍රද්ධා සම්පන්න මිනිසයා හිස් මිනිසෙක් නෙවෙයිනේ. කෙනෙකුට නෙවෙයි ඔහුගේ සේවාව. දෙන්නෙකුට නෙවෙයි. තුන් දෙනෙකුට නෙවෙයි. බොහෝ දෙනාට යහපත පිණිස ඒ ශ්‍රද්ධා සම්පන්න කෙනා වාසය කරනවා. ඒක කොයි වගේද? හිමාලය පර්වතය ඇසුරු කරගෙන, හිමාලයේ කන්ද ඇසුරු කරගෙන මහා වෘක්ෂයෝ වෘදීන් 5කින් වැඩෙන්නාසේ ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයන් ඇසුරු කරගෙන ඒ ගමෙහි වාසය කරන අය පස් ආකාරයක වෘදීන්ගෙන් වැඩිම්ගෙන් වර්ධනය වෙනවා කියලයි මේ පෙන්වන්නේ. දැන් ඔබට පේනවද මේ ශ්‍රද්ධා සම්පන්න මිනිසයා, ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා ලෝකයට කොතරම් වැඩදායීද? ලෝකයට කොයිතරම් හිතවත්ද? ලෝකයට කොයිතරම් අර්ථයේ පිණිස පවතින පුද්ගලයෙක්ද කියලා. ඔහු හිමාල කන්ද වගේ බල සම්පන්න පුරුෂයෙක්. ඔහු ඇසුරු කරගන්නා වූ පුද්ගලයෝ ශ්‍රද්ධාවෙන් වැඩෙනවා, සීලයෙන් වැඩෙනවා, ශ්‍රුතයෙන් වැඩෙනවා, ත්‍යාගයෙන් වැඩෙනවා, ප්‍රඥාවෙන් වැඩෙනවා. ඒතරේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, පඤ්ඤා කියන ධර්මයන් කුමක් පිණිසද පවතින්නේ? ඒ ධර්මයන් කුමක් පිණිසද පවතින්නේ? එක එල්ලේම දුගතියෙන් නිදහස් වීම පිණිස ඒ ධර්මයන් තම උපකාර වෙන්නේ. මෙලෙවින් චුත වූ කෙනෙක් පරලොව යනකොට දුගතියෙහි ඉපදෙන්නේ නැතුව, නැත්නම් දුගතියෙන් නිදහස් වෙලා සුගතියක ඉපදෙනවා නම් ඒ සඳහා උපකාර වෙන ප්‍රධාන මූලික ධර්මයන් තමයි ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන ධර්මයන්. එපමණක් නොවේ. දැන් යම් කෙනෙක් සුගතියේ ඉපදෙන්න පුළුවන්. නමුත් ඔහු සුගතියේ ඉපදලා සුගතිහි සැප අවසන් කොට යලි දුගතියෙහි ඉපදෙනවා නම් ඒ සුගති සැපත් අර්ථවත් දෙයක් නොවේ. නමුත් යම් කෙනෙක් මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා කියන ධර්මයන් හොඳින් උපදවා තිබෙනවා නම් ඔහු යලි දුගතියට යන්නේ නැහැ. ඔහු යලි දුගතියට යන්නේ නැහැ. ඔහු ඒකාන්තයෙන් නිවන අවබෝධ කරගන්නට සමර්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලයි තියෙන්නේ. ඒ ධර්මතා තියෙන කෙනා. ඒතර බලන්න මේ සදහවන්ත කුල පුත්‍රයෙක්, එහෙම නැත්නම් ශ්‍රද්ධා සම්පන්න මිනිසෙක් ඔහු ඇසුරේ ඉන්න, එහෙම නැත්නම් මේ ගමේ ඉන්න බොහෝ දෙනාට දුගතියෙන් නිදහස් වීම පිණිස ආධාර වන පුද්ගලයෙක්. හරියට අර මහා වනාන්තරයක මහා වෘක්ෂ, බල සම්පන්න වෘක්ෂ බවට පත්වන්නේ හිමාල කන්ද ඇසුරු කරගෙනයි. ඒතරේ මහා වෘක්ෂ කියලා කියන්නේ පොඩි සුළඟකින් තබා මහා කුණාටුවකටවත් පෙරලන්න බැරි, බිඳින්න බැරි ශක්ති සම්පන්න වෘක්ෂවලටයි මහා වෘක්ෂ කියන්නේ. එහෙම නැත්නම් මේ දවසක් දෙකක නියගයක් මේ පෑවිල්ලක් තබා මහා ඉඩෝරකටවත් නියගයකටවත් අතුකොළ වියලියන් නැති මහා වෘක්ෂ කියන්නේ වට. අතුකොළ වියලියන් නැහැ, මැරෙන්නේ නැහැ. ඒතර
ඉබඳු බලවත් ශක්තිමත් ස්ථිර පැවැත්මක් තිබෙන වෘක්ෂ බිහිවෙන්න වෘදීන් 5ක් අවශ්‍යයි. දැන් බලන්න මහා වෘක්ෂයක් එහි කොලාතු හොඳට නැත්තම් පුංචි හුළඟකට ඒක දුර්වල වෙනවා නේද? නැත්තම් සතෙක් ඇවිල්ලා සත්තු රංචුවක් ඇවිල්ලා තියෙන දළු ටික කෑවහම ගහ මැරලා යනවා. ඇයි කොලාතු හොඳට වැඩෙන්නේ නැහැ. පුංචි හුළඟක් ආපු ගමන් තියෙන කොලාතු ටික ගැලවිලා යනවා. හොඳට මුල් ඇදලා නැත්තම් කොලාතු තිබ්බත් ගහ ගැලවිලා යනවා. දවස් දෙකක් පෑගුවාම මැරිලා යනවා. නමුත් බල සම්පන්න වෘක්ෂයක් නම් හොඳට කොලාතු පවතිනවා නම් සත්තු රංජු පිටින් ඇවිල්ලා අනුභව කරත් ඒක එහෙම මැරෙන්නේ ඇයි? නිතර වැඩිනවා කොලාතු. කොළදළු නිතර වැඩිනවා. දැන් ඔබ දැකලා තියෙනවා සමහර පොඩි ගස් තියෙනවා සත්තු දෙන්නෙක් ඇවිල්ලා කොළ ටික ආපුවම ගහ මැරලා යනවා. නේද? ඇයි කොලාතු හොඳින් වැඩෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි ඒවා වැඩෙන්නේ. ඊළඟට සමහර ගස් තියෙනවා පොත්ත දුර්වලයි. දවසක් පැයුවාම පොත්ත වෙලිලා යනවා. සමහර ගස් තියෙනවා ඒකේ සිවිය දුර්වලයි. සිවිය දුර්වලම වෙන්නේ සතෙක් එළුවත් පොඩ්ඩක් පෑවුවත් පොත්ත ගැලවිලා යනවා. ගහ මැරෙනවා. සමහර ඒවා එලේ දුර්වලයි. එලේ දුර්වලන ගමන් ගහ වේලෙනවා. සමහර ඒවා අරටුව දුර්වලයි. පොඩි හුළඟකට කඩාගෙන යනවා. පවතින්නේ නැහැ. නමුත් කොලාතු හොඳින් තියෙනවා නම් පොත්ත හොඳට තියෙනවා නම් ඒකේ සිවිය එළය අරටුව හොඳට තියෙනවා නම් ඒ ගහ පුංචි සුළඟකට තබා මහා සුළඟකටවත් බිම දාන්න බෑ. ලොකු නියඟකටවත් ඒ ගහට හානි කරන්න බෑ. සත්තු රංචු පිටින් ඇවිල්ලා ඒ ගහෙන් කොලාතු ආදී දේවල් අනුභව කරත් ගහෙම මැරලා යන්නේ නැහැ. ආන් ඒ විදිහට බල සම්පන්න වෘක්ෂ බිහිුනේ බිහි වෙන්නේ මේ හිමාල කන්ද වගේ විශාල වතුර ප්‍රමාණයක් එහෙම නැත්නම් ඒ පෝෂණයක් ලබා දෙන්න පුළුවන් කඳු මුදුනක් ඇසුරු කරගෙන වාසය කරද්දී දැන් අපිට මේ හිමාලය පේන්නේ දැන් මේ පැත්තේ තියෙන කඳු මුදුන් ඔබට පේනව නේද? මේ කඳු මුදුන් වලට හොඳට වහිනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ ගස් කොළන් හොඳින් පවතිනවනේ. ආන් ඒ වගේ කියනවා ගමක ඉන්න යහපත් මිනිසයා සදහබර මිනිසයා අසුරු කරගෙන ඒ ගමේ වාසය කරන බොහෝ දෙනා වෘදීන් 5කින් වැඩෙනවා කියන. මොනවද මේ වෘදීන් 5? මතකද? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව. දැන් මේව මතක තියාගන්න ඕනේ. මොකද ඒතර මේ ධර්මයන් මතක තියාගත්තාම ඒවා ඇති කරගන්න සහ ඒවා දියුණු කරගන්න ඒක උපකාරයි. ඒතර මේ ධර්මයන් 5 අපට උපකාර වෙන්නේ කොමකටද? මතු උපදිද්දී ඉපදුනොත් සුගතියක ඉපදෙන්න. යලි දුගතියකට නොයන විදිහට ජීවිතය දියුණු කරගන්න. නිවන අවබෝධ කරගන්න මේ ධර්මයන් 5 ආධාර වෙනවා, උපකාර වෙනවා. දැන් බලන්න යම් කෙනෙක්ට ශ්‍රද්ධාව නැත්නම් පුංචි කරුණක් ඇති ඔහුගේ හිත දුර්වල යන්න. ඔහුගේ හිතේ රාගය උපදින්න ශ්‍රද්ධාව නැත්නම් ශ්‍රද්ධාව දුර්වල නම් රාගයෙන් හිත යට වෙලා හිත කිලිටි වෙන්න ඒක හේතුවක්. නමුත් ශ්‍රද්ධාව බලවත් නම් රාගයෙන් හිත යට වෙලා සිත කිලිටි වෙන්නේ නොදී රැක ගන්න උදව් ආධාර වෙනවා. ද්වේෂයෙන් හිත යට වෙන්න නොදී රැක ගන්න උදව් වෙනවා ශ්‍රද්ධාව. මෝහයෙන් හිත යට වෙන්න නොදී රැක ගන්න උදව් වෙනවා ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් තැනක යම් කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව තියෙනවා නම්
ඒ ශ්‍රද්ධාව තියෙන තාක් අකුසලයන්ට ඉඩක් නැහැ කියනවා. ශ්‍රද්ධාව නැත්නම් යම් කෙනෙකුගේ සිතේ එතන කුසල් වලට ඉඩක් නැහැ කියනවා. ඒතර ශ්‍රද්ධාව යම් කෙනෙක් තුළ හොඳින් පිහිටලා නම් ඔහු අතින් දුගතියේ වැටෙන කර්ම කෙරෙන්නේ නැහැ. ඔබ දන්නවා මනුෂ්‍ය ලෝකේ වාසය කරද්දී කැම බීම හොයද්දි වේවා, කැම බීම හදද්දි වේවා නේද? කැම බීම හම්බ කරනවා මිනිස්සු නේද? කුඹුරු ගොවිතැන් වේවා, වතු පිටි වල වැඩ වේවා, වෙනත් රැකී ආරක්ෂා වේවා කරමින් හොයන්නේ මොනවද? කැම බීම හම්බ කර ගන්නවා නේද? ඒ හම්බ කරනකොට වේවා, කැම බීම හදද්දි වේවා, කැම බීම අනුභව කරද්දි වේවා, කැම බීම අනුභව කරලා පස්සේ වේවා, වෙනයම් කටයුත්තක් කරද්දි වේවා, රාග ද්වේෂ මොහ ඉපදෙන්න කොයිතරම් ඉඩකඩක් තියෙනවද මනුස්ස ලෝකේ නේද? එතකොට රාගය වේවා, ද්වේෂය වේවා, මෝහය වේවා, එහෙම නැත්නම් ඉරිසියාව, කුහකකම, වෛරය, ක්‍රෝධය මේ වගේ දේවල් මෙලවත් දුක් ඇති කරලා පරලොවත් දුක් ඇති කරලා නිරෙහි උපදින්න හේතු වෙන විදිහට හිත කෙලසෙන දේවල්. ඒතර ඒ අකුසල් බැහැර වෙන්න එහෙම නැත්නම් අකුසල් ඉපදෙන්නේ නැති විදිහට සිත රැකෙන්න උදව් වෙන්නේ කොහොමද? ශ්‍රද්ධාව. ඒ වගේ තමයි යම් කෙනෙක් හොඳින් සීලෙහි පිහිටා ඉන්නවා නම්, සීලේ හොඳින් පිහිටා ඉන්න කෙනෙක් නම් එයාටත් පුළුවන්කම තියෙනවා රාගය, ద్వේෂය, මෝහය, එහෙම නැත්නම් ඉරිසියාව, එහෙම නැත්නම් වෙන යම් සිත කිලිටි කරන අකුසලයක් ඇද්ද? ඒ අකුසල් වලින් හිත යට වෙන්න නොදී රැක ගන්නට පුළුවන්කම ලැබෙනවා සීලය තුල හොඳින් පිහිටා ඉන්න කෙනෙකුට. සීලය තුල හොඳින් පිහිටා ඉන්න උත්සාහ කරන්නේ සීලේ රකින්න මහන්සි වෙන කෙනා. සීලෙහි වටිනාකම දන්න කෙනා, සීලෙහි යහපත දන්න කෙනා, සීලෙහි ආනිසංස දන්න කෙනා, සීල ගෞරවයේ තියෙන කෙනා සීලය රැක ගන්න උත්සාහ කරනවා. මක් නිසාද? සීලය රැක ගන්නකොට නූපන්න කුසල් නූපදවන්ටත්, උපන්න කුසල් ප්‍රහාණය කර ගන්නටත් පහසුයි සීලය ආරක්ෂා කර ගැනීම. සීලය කියන්නේ උපක්‍රමයක්. සීලය කියන්නේ අපට සිත රැක ගැනීම පිණිස තියෙන උපක්‍රමයක්. සීලයෙන් තොර වුණ ගමන් රාග, ద్వේෂ, මෝහ සිතට පහසුවෙන් ඇතුල් වෙනවා. සිතේ පහසුවෙන් ඉපදෙනවා. උපන් රාග, ద్వේෂම වැඩෙනවා. ඒක හරියට අර ගොවි ලස්සන මේ ගොවි පළකට වැටක් ගහන්න නැතුව තිබ්බහම හොඳට හදපු ගොවි පළක් තියෙනවා. වැටක් ගහලා නැහැ. එතකොට එතෙන්ද මේ ඒ භෝග වලට හානි කරන සතුන්ට ඇතුල් වෙන්න පුළුවන් පහසුවෙන්ම. හොඳට වගා කරපු හොඳට භාභෝග තියෙන ගොවි පළකට හොඳට වැටක් ගැහුවොත් ඒ භාභෝග වලට හානි කරන සතුන්ට ඇතුල් වෙන්න බෑ. ආරක්ෂා වෙනවා. අන්න ඒ වගේ සිත ආරක්ෂා වීම පිණිස රාග, ద్వේෂ, මෝහ වලින් සිතට වෙන හානිය වළක්ව ගැනීම පිණිස ආරක්ෂිත වැටක් වගේ තමයි සීලය. සිල්පද ටික ගැන හොඳ දැනුම් තේරුමකින් ඊටා ගෞරවයෙන් සිල්පද ටික සුරක්ෂිත කර ගන්නකොට සිද්ධ වෙන්නේ මොකද්ද? නූපන් රාගය, නූපන් ද්වේෂය, නූපන් මෝහය ඉපදෙන එක වළකිනවා. උපන් රාග, ද්වේෂ, මෝහ తీරනවා නම් ඒවා ප්‍රහාණය වෙනවා. බලන්න සීලය අපට අනුග්‍රහ වෙන හැටි. එන යම් කෙනෙක් තුළ සීලය හොඳින් තියෙනවා නම්, සීලය පිහිටා තියෙනවා නම් ඔහු නූපන් අකුසල් නූපදවන්ටත්, උපන් අකුසල් ප්‍රහාණය කිරීමටත් දක්ෂ භාවය ඇති කරගත්ත කෙනෙක්. ඒතර නූපන් අකුසල් නූපදවනවා නම්, උපන් අකුසල් ප්‍රහාණය වෙනවා නම් ඒ අකුසල් වලින් කෙලෙසුණු සිත ඔහුට නැහැ. අකුසල් වලින් කෙලෙසුණු සිත ඔහුට නැත්නම් අකුසල් සිතෙන් කෙලසීම නිසා සිදුවෙන ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම ආදී දේවල් වලින් ඈත් වෙලානේ. මද්ද්‍රව්‍ය භාවිතය ආදීන් ඈත් වෙලා. ඒවා කෙරෙන්නේ නැහැ. ඇයි ඔහු සීල ආරක්ෂා කරනවා. ඒතර වැරදි දේවල් නොකර සිනකොට වැරදි දේවල් කරන කිරීමෙන් වෙන විපාක උහුට නැහැ. විපාක නැත්නම්
ඒ විපාක විඳීම පිණිස ඔහුට උපතක් නැහැ. දැන් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය කියන දුෂ්චරිතය යමෙක් කළොත් ඒ වැරදි දේවල් කිරීමෙන් පව් රැස් වෙනවා. ඒ පවට විපාක පිණිස උපත සකස් වෙනවා. පවෙහි විපාක පිණිස කර්ම සකස් වෙනවා, කර්ම රැස් වෙනවා. ඒ කර්ම රැස් වුණාම ඔය යලි ඉපදෙන්නේ දුක් සහිත ලෝකයක. යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, සීලය තියෙනවා නම්, ඔහු ඒ සීලය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සුරක්ෂිත කරගන්නවා නම් පව් රැස් වෙන්නේ නැහැ. පවෙන් වැළකීලා ඉන්න කෙනා තුළ, පව් රැස් වෙන්නේ නැති කෙනා තුළ පවෙහි විපාක පිණිස කර්ම රැස්වීමක් නැහැ. ඒ පවෙහි විපාක පිණිස කර්ම රැස් වෙන්නේ නැත්නම් ඊට අදාළ උපතක් ඔහුට නැහැ. පවෙහි විපාක පිණිස කර්ම රැස් වුණොත් ඊට අදාළ උපත තියෙන්නේ പ്രേත ලෝකේ, එහෙම නැත්නම් තිරිසන් ලෝකේ, අසුර නිකායේ, එහෙම නැත්නම් නිරේ, සතර අපායේ. ඉතින් යමෙක් තුල ශ්‍රද්ධාව මුල් වෙලා, සීලය මුල් වෙලා, පාපී අකුසල් පාප ක්‍රියා කෙරෙන්නේ නැත්නම් එහි විපාක ඔහුට නැහැ. බලන්නතර ශ්‍රද්ධාවත් සීලයත් දුගතියෙන් නිදහස් වීම පිණිස අනුග්‍රහශීලී වෙනවා. ආධාර වෙනවා, උපකාර වෙනවා. යම් කෙනෙක් තුල ශ්‍රද්ධාව තියෙනවා නම්, සීලය තියෙනවා නම් ඔහු කෙලෙසෙන්නේ නැති කෙනෙක්. ඔහු සුගතියේ නිවෙනෙහි ස්ථාවරව පිහිටන මහා වෘක්ෂයක් වගේ, පුංචි දෙයටත් බිඳ වැටෙන දුර්වල ගහක් වගේ නෙවෙයි, මහා වෘක්ෂයක් වගේ. දැන් බලන්න සාමාන්‍ය මිනිහා ශ්‍රද්ධාව නැති, සීලය නැති කෙනා ඊටා සුළු දෙයින් කිපෙනවා, ඊටා සුළු දෙයින් ඇලිලා යනවා, හිත කෙලෙසෙනවා, ඊටා සුළු දෙයින් ඉරිසියාව ඇති වෙනවා, කුහකකම ඇති වෙනවා, කපටිකම ඇති වෙනවා. ඒ රාග, ద్వේෂ, මෝහ, ඉරිසියා, කුහකකම් ආදී දේවල් වලින් සිත කෙලසුනහම ඒක මුල් වෙලා නොයෙකුත් දේ පාපී ක්‍රියා මිනිසුන්ගෙන් සිද්ධ වෙනවා. ඒතරේ පවට විපාක පිණිස දුගතියට යන්න වෙනවා ඔහුට. ඒතර බලන්න යම් කෙනෙක් ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙක් ඇසුරු කරනකොට ඒ ඇසුරෙහි ඔහු ශ්‍රද්ධාව, සීලය කියන උතුම් ධර්මයන් වලින් ඔහු වැඩෙනවා. ඒතර ඔහුට මෙලවත් පරලවත් ආරක්ෂාව ලැබිලා දුගතියෙන් නිදහස් වෙලා නිවන අවබෝධ කරගන්න සමර්ථ කෙනෙක් බවට පත් වෙලා. බලන්න අතර ශ්‍රද්ධා සම්පන්න පුරුෂයා තමන් ඇසුරු කරන අයට කොතරම් උපකාර සහිත මිනිසෙක්ද. ඒ වගේම ඊළඟ යම් කෙනෙක් තුල ශ්‍රුතය තියෙනවා නම්, ශ්‍රුතය කියන ධර්මයේ හොඳින් පිහිටා තියෙනවා නම්, ශ්‍රුතවත් පුද්ගලයා තුලත් අකුසලයේ නූපන් අකුසල් වලට නූපදවන්ටත්, උපන් අකුසල් ප්‍රහාණය කරගන්නටත් ඔහුට පුළුවන්කමක් තියෙනවා. ශ්‍රුතය කියන ධර්මයේ යම් කෙනෙක් තුල නැත්නම් නූපන් අකුසල් උපදිනවා, උපන් අකුසල් බලවත් වෙනවා. ඒතර යම් කෙනෙක් තුල ශ්‍රද්ධාව හොඳින් තියෙනවා නම්, සීලය හොඳින් තියෙනවා නම්, ශ්‍රුතය හොඳින් තියෙනවා නම්, නූපන් අකුසල් නූපදවන්ටත්, උපන් අකුසල් ප්‍රහාණයටත් ඒ ධර්මයන් ඔහුට උපකාර වෙනවා. ශ්‍රුතය කියන්නේ මොකද්ද? ඇතැම් අය හිතන්නේ ශ්‍රුතය කිව්වහම ධර්මයේ දන්නා බව, ධර්මයේ පාඩම් කරලා තියෙන බව, ධර්මයේ අහලා තියෙන බව කියලා තමයි ශ්‍රුතය කියලා ඇතැම් අය හිතන්නේ. ඒක තියෙන්නත් පුළුවන්. නමුත් එපමණකින්ම ශ්‍රුතය කියන ධර්මය පවතින්නේ නැහැ. අපිට යම් කෙනෙකුට ධර්මයේ පාඩම් තිබූ පමණින් ශ්‍රුතය කියන ධර්මය උහුට නැහැ. එපමණකින්ම.
අපිට ධර්මයේ අහලා තියෙනවා මතකත් තියෙනවා. ධර්මයේ අහලා තිබ්බට මතක තිබ්බ ඵලියට එහෙම නැත්නම් පාඩම් තිබුණු ඵලියටම ශ්‍රුතේ කියන ධර්මයේ උට නැහැ. පැහැදිලිද? දැන් බලන්න මෙහෙම කල්පනා කළා. ධර්මයේ අපිට මතක තියෙනවා, පාඩම් තියෙනවා, අනිත් අයත් කතත් කරනවා, කියලාත් දෙනවා. නමුත් අපිට රාග දේශ මොහලින් හිත පාලනය කරගන්න බැරි නම් ඒ පාඩම් තිබුණ, ඒ අන් අයට කියලා දෙනීමේ දැනුම තිබුණ, ඒ දැනුමින් හෝ පාඩමින් හෝ අපට වැඩක් තියෙනවද? ඈ? නූපන් රාගේ ඉපදෙනවා නම්, උපන් රාගේ බලවත් වෙනවා නම්, නූපන් ද්වේෂය ඉපදෙනවා නම්, උපන් ද්වේෂය බලවත් වෙනවා නම්, නූපන් මෝහය ඉපදෙනවා නම්, උපන් මෝහය බලවත් වෙනවා නම්, නූපන් ඉරිසියාව, නූපන් කුහකකම, නූපන් සටකපට මායා, නූපන් අකුසල්, ඒ ආදී අකුසල්, නූපන් වෛරය, නූපන් ක්‍රෝධය ඉපදෙනවා නම්, උපන් රාග ද්වේෂ මෝහ, ඊර්ෂ්‍යා, මදමාන, වෛර ක්‍රෝධ ආදී දේවල් වැඩෙනවා නම් නූපන් අකුසල් ඉපදෙලා උපන් අකුසල් වැඩෙනවා නම් ප්‍රහාණය වෙන්නේ නැත්නම් අපිට බණ පාඩම් තිබ්බා කියලා ඒ පාඩමෙන් අපිට වැඩක් තියනවද? ඈ? වැඩක් නැහැ නේද? අපි අනිත් අයත් එක්ක බණ කතා කරනවා, කියලාත් දෙනවා. අපිට තියෙන මතකයේ වේවා, ඒ හැකියාව වේවා ප්‍රයෝජනයක් තියෙනවද අපිට? නූපන් අකුසල් නූපදවන්නත් අසමර්ථයි නම්, උපන් අකුසල් ප්‍රහාණයට අසමර්ථයි නම් අපේ දන්නා බව, අපේ මතක තබා ගැනීම අපට උපකාර පිණිසයිද? නැහැ. මක් නිසාද? නූපන් අකුසල් උපදිනවා නම්, උපන් අකුසල් වැඩෙනවා නම්, හිත කිලිටි වෙලා, කිලිටි හිතෙන් කලුරිය කරාම දුගතිය ඉපදෙන්න හේතු වෙනවා. දුගතිය ඉපදෙනවා. ඒතර අපේ තිබ්බ මතකයෙන්, අපේ තිබුණ දන්නා බවෙන් අපට විස්තර කරන්න පුළුවන්කම තිබුණා කියලා අපට උදව්වක් ඇති වෙලා නැහැ. එහෙනම් මතක තියාගන්න, තේරුම් ගන්න, ශ්‍රුතය කියන්නේ මතක තබා ගැනීම, පාඩම් කර ගැනීම සහ කියවා තිබීම, අන් අයට කියන්න පුළුවන්කම තිබීම ආදී ඒ මට්ටමේ දෙයක් නොමේ. ඒ මට්ටමේ දෙයක් නම් මේ ඉස්කෝලේ යන කොයි කාටත් ආර්ය චතුරාර්ය සත්‍යයේ පාඩම්. ඕ ලෙවල් ලියන ළමයින්ට, ඕ ලෙවල් වලට බුද්ධ ආගම ඉගෙන ගන්න ළමයින්ට 90කටත් වඩා වැඩි පිරිසකට චතුරාර්ය සත්‍යයේ පාඩම්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පාඩම්. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය, මේ කියන ආර්ය සත්‍ය හතර පාඩම්. ඊළඟට පටිච්චසමුපාදය ආදී පාඩම් ඕ ලෙවල් කරන ළමයින්ට. ඒ ලෙවල් වලට බෞද්ධ සංස්කෘතිය වගේ දෙයක් කරොත්, බුද්ධ ධර්ම වගේ කරොත් තවත් පාඩම් කියලා දෙන්නත් පුළුවන්. ඊළඟට උපාධියකට මේ බුදු දහම ඉගෙන ගත්තොත් ගොඩාක් පාඩම්, පාලි භාෂාවෙන් පාඩම් විස්තර කරන්නත් පුළුවන්. එතන යහටත් අධ්‍යයනය කළොත් එහෙම ඔහුට ත්‍රිපිටකයේම පුළුවන් වෙනවා. තව අටුවා, ටීකා, ටිප්පණී ආදී ගොඩාක් දුරට පොතපත කියවලා මතක තියාගෙන ඉහළ සාමාර්ථ ලැබලා පුළුවන්කම තියෙනවා. ඉතින් බෞද්ධයට පමණක් නෙවෙයි අබෞද්ධයටත් පුළුවන්. අපි හිතමු ඉස්ලාම් භක්තිකයෙක් කියලා. එයාටත් පුළුවන් පොත බලලා පාඩම් කරගෙන විභාග ලියන්න පුළුවන්. මං හිතන්නේ මේ මෑත කාලේ ඉස්ලාම් භක්තික ළමයි ඕ ලෙවල් වලට බුද්ධ ධර්ම ඉගෙනගෙන හොඳ සාමාර්ථ ලැබුවා. නේද? ඉස්ලාම් භක්තික ළමයි සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්මයට ඉහළ සාමාර්ථ ලැබුවා ලංකාවේ. ඉතින් ඒ වගේම අපි දන්නවා මේ ඇතම් ඉස්ලාම් භක්තික පූජකතුමන්ලා, ඇතම් උගත් අය ත්‍රිපිටක ධර්මයේ ඊට හොඳින් පාඩම් ඇයට කියන්න පුළුවන්. අහවල් පොතේ මෙහෙමයි, අහවල් සූත්‍ර මෙහෙමයි, අහවල් ගාථාව මෙහෙමයි කියලා විස්තර කරන්න පුළුවන් ඉස්ලාම් භක්තිකයින් ඉන්නවා. ක්‍රිස්තු භක්තිකයින් ඉන්නවා. බෞද්ධයට වඩා චතුර විදිහට දහම් කරුණු කියන්න පුළුවන් අන්‍යාගමික උදවිය ඉන්නවා. පැහැදිලිද? එතකොට මේ මතකය, ඒ විග්‍රහ කිරීම, ඒ පාඩම් කිරීම, මේ විභාග වලින් සමර්ථ වීමට තරම් තියෙන දක්ෂකම ශ්‍රුතයට අයිතිද? නෑ. දැන් ඔබ පිළිගන්නවද ඒක ශ්‍රුතේ නොවේ කියලා? ඒක ශ්‍රුතේ නෙවෙයි. කියන්නේ එපමණකින් ශ්‍රුතේ ඇති වෙන්නේ නෑ. ශ්‍රුතේ තියෙන කෙනාටත් මතක තියෙන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන්. අපි කියන්නේ මතක තිබීම, විග්‍රහ කිරීම, පාඩම් කර තිබීම, අසා තිබීම
එපමණකින් ශ්‍රුතය බවට පත් වෙන්නේ නැහැ. ශ්‍රුතය දැන් ඔබට තවදුරටත් තේරුම් ගත්තොත් ශ්‍රද්ධාව, සීලය කියන ධර්මයන් අපට උපකාරුනේ මොකටද? දුගතියෙන් නිදහස් වෙන්න උපකාර වුණා. සුගතිෙහි ඉපදෙන්න උපකාර වෙනවා. නිවන අවබෝධ කරගන්න උපකාර වෙනවා. දැන් අපි හිතමු අන්‍යාගමික භක්තිවන්තයෙක් ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන පාඩම් කරන් ඉන්නවා. ඔහුට දුගතියෙන් නිදහස් වෙන්න ඒක උදව් වෙලාද? නිවන අවබෝධ කරගන්න උදව් වෙලාද? ඔහුට නූපන් අකුසල නූපදවන්න උපන් අකුසල ප්‍රහාණය සඳහා ඒ මතක තබාගෙන උදව් වෙලාද? නෑ. එහෙමනම් අපේ මේ සාමාන්‍ය පෙළ සමර්ථ වෙන ළමයි විභාගේ පාස් වුණ සැනින්ම දුගතියෙන් නිදහස් වෙලා තියෙන්න ඕනේ නේද? එහෙනම් හොඳින් මම මතක තියාගන්න ශ්‍රුතය කියලා කියන්නේ මතක තබා ගැනීම ඉක්මවා ගියපු ඊට වඩා හැකියාවක්. මතක නැති කෙනාටත් ශ්‍රුතය ඇති කරගන්න පුළුවන්. පාඩම් කර ගැනීම, විග්‍රහ කිරීම ආදී දේවල් තිබූ පමණින් ඒක ශ්‍රුතය තියෙනවා කියලා සතුටු වෙන්න එපා. ශ්‍රුතය කියන ධර්මය බලයක්. ඒකට ශ්‍රුත බලය කියලා කියන්නේ ශ්‍රද්ධාව බලයක්. සීලය බලයක්. ශ්‍රුතය බලයක්. එතන ශ්‍රද්ධා, සීල, ශ්‍රුත කියන බලයන් අපට ශක්තියක් ඇති වෙනවා. එයින් අපේ සිතට බලයක් ඇති වෙනවා. කුමකටද මේ බලය? කුමක් පිණිසද අපිට මේ බලය? නූපන්න කුසල් නූපදවන්නත්, උපන්න කුසල් ප්‍රහාණය පිණිසත්, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් සම්පූර්ණ කරගන්නට ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය ආදී බලයන් අපට උපකාර සහිතයි. දුගතින් නිදහස් වෙන්න, නිවන අවබෝධ කරගන්න ඒ බලයන් අපට උපකාර වෙනවා. දැන් ඔබට තවදුරටත් තේරෙන්න ඕන, තේරුම් ගන්න ඔබට පුළුවනි පාඩම් තිබුණු පමණින් අපි දුගතින් නිදහස් වෙන්නේ නැහැ. නේද? එහෙම වෙනවා නම් අරි ලේසි. අපිට නිදි වරාගෙන නොකා නොබිහරි පාඩම් කරගන්න එකයි තියෙන්නේ. නේද? ඒක විභාගයක් සමාර්ථ වෙන්න, සාමාන්‍යයෙන් කතා කර කර ඉන්න අපිට දැනුමක් තියෙනවා කියලා අන් අයට පෙන්නන්නට ඒ වගේ දෙයකට උදව් වෙනවා. නමුත් දුගතියෙන් නිදහස් වීම නම් වූ බල සම්පන්න දෙයකට, කියන්නේ පුරුෂයෙක් බලවත් කරන්න මතක තබා ගැනීම මදි, ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා උපකාර වන ධර්මයට කියනවා සුත බලය කියලා. ඒතර ඒ සුත බලය නැත්නම් ශ්‍රුතය කියන දේ මතක තබා ගැනීම කියන ස්වභාවයට වඩා ගොඩාක් පුළුල් අර්ථයක් සහිත දෙයක්. එයින් අපට ජවයක් ඇති කරනවා, බලයක් ඇති කරනවා. කුමකටද? නූපන්න කුසල් නූපදවන්නටත්, උපන්න කුසල් ප්‍රහාණයටත්, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් බලවත් කරන්න ඒ ශ්‍රුත බලය අපට ආධාර සහිතයි. දැන් ඔබට තේරෙනවද ශ්‍රුත බලය අපට උදව් වෙනවා නිරයෙන් නිදහස් වෙන්න, සුගතියක උපදින්න, නිවන අවබෝධ කරන්න ශ්‍රුත බලය උපකාර වෙනවා කියලා ඔබට දැන් තේරෙන්න ඕන. ඒතර කුමක්ද ශ්‍රුත බලය කියලා කියන්නේ? ධර්ම ශ්‍රවණය පළමු දේ. ධර්ම ශ්‍රවණය නැතුව ශ්‍රුත බලය ඇති වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයේ පළමු දේ. චතුරාර්ය සත්‍ය ධර්මය, ප්‍රකාශිත ධර්මය අහන්න ඕන. අහද්දී තමන්ට අවබෝධ කර ගැනීම පිණිස සිත පිහිටවගෙන, කන යොමාගෙන, අදකුද හොයන්නේ නැති විදිහට ධර්මය අහන්න ඕන. ඒක ධර්ම ශ්‍රවණය. ඊළඟට ඇසූ ධර්මය පිළිගන්න ඕන. ඒ ධර්මය පිළිගන්න ඕන. ඊළඟට ඒ ධර්මය වචනෙන් ඕන හුරු කරගන්න. වචනෙන් හුරු කරගන්න ඕන. වචනෙන් හුරු කර ගැනීමත් සමග අපට පුළුවන් වෙනවා මනස හුරු කරගන්න ඒ වචන ආධාර කරගෙන. පැහැදිලිද? ඒතර මනස හුරු කරගන්නකොට, ඒ කියන්නේ හිත හුරු කරගන්නකොට ඒක කටපාඩමට වඩා දෙයක්.
කටපාඩම කියන්නේ අපි කෘත්‍රිමව ඇති කරගත දෙයක්. අපිට ඒක අපේ සිත පිරිසිදු කරගන්න කටපාඩම පමණක් මදි. කටපාඩම පිනිස අපි ඇති කරගන්න ඕනේ, හිතෙන් හුරු කරගන්න ඕනේ. ඒක නෙමෙයි මෙතනදී තියෙන්නේ. මනසින් හුරු කර ගැනීමේදී වෙන්නේ නූපන්න කුසල් නූපද වීම පිණිස, උපන්න කුසල් ප්‍රහාණය පිණිස සිත සකස් වෙන්න ඕන. ඒ සඳහා මනස හුරු වීම තමයි මෙතනදී අප තේරුම් ගත යුත්තේ. එතකොට ධර්ම ශ්‍රවණය, ඒ අසු ධර්මයේ පිළිගැනීම, වචනයෙන් පුරුදු කර ගැනීම, මනසෙන් හුරු කර ගැනීම. අන්න එතකොට අපට ලැබෙන ලාභය තමයි අපට හරි වැරද්ද නිවැරදිවම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. පවපින නිවැරදිවම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. වැරදි දේ වැරදි විදිහට තේරුම් අරගෙන අත්හරින්න පුළුවන්කම ලැබෙනවා. නිවැරදි දේ නිවැරදි කියලා තේරුම් ගන්න ඒක පුරුදු කරන්න පුළුවන්කම ලැබෙනවා. එමෙතන තව කෙනෙකුගේ බලපෑමකින් වැරදි කරන්න පෙළඹෙන්නේ නැහැ. තව කෙනෙකුගේ බලපෑමකින් අයහපත් දෙයට පෙළඹෙන්නේ නැහැ. කවුරු බලපෑම් කරත් වැරදි දේ නොකර ඉන්න තමාට ශක්තියක් තියෙනවා. ඒ මොකකින්ද? ධර්මය අහලා, ඒ ධර්මයේ පිළි අරගෙන, ධර්මයේ වචනයෙන් හුරු කරගෙන, මනසින් ධර්මයේ හුරු කරගත්තොත් ඒක තමයි අපි අහලා තියෙන සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා කියලා අපි අහලා තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කිරීම, ධර්මයේ පිළිගැනීම, ධර්මයේ දරා ගන්නවා කියන්නේ ඒකයි. ධර්මයේ තේරුම් ගැනීම, පිළිගැනීම, වචනයෙන් හුරු කර ගන්න ඕන ධර්මයේ. වචනයෙන් හුරු කර ගන්නකොට ඒ වචනය මුල් කරගෙන ඒ වචනේ අසුරු කරගෙන මනස එමෙතන් සිත හුරු කර ගන්න පුළුවන් ධර්මයට. එතකොට අපට වෙහෙසක් නැතුව, විඩාවක් නැතුව නූපන්න කුසල් නූපද වීම පිණිස ඒ හුරු හිත අපට පවතිනවා. එහෙම නැත්නම් බලන්න ඔබට මේ සමහර අය දන්නේම නැහැ බොරු කියවිලා. දන්නේම නැහැ හිත බැඳිලා ගිහිල්ලා මොන හරි ලාමක දෙයක් එක්ක ගොඩාක් පව් කරලා සෑහෙන කලක් ගිහිල්ලා තමයි තේරෙන්නේ හරි වැඩේ මං අතින් මෙහෙම පව් සිද්ධ වුණා. සමහරට එහෙම තේරෙන්නෙත් නැහැ. නමුත් ඒගොල්ලෝ ධර්මයේ දන්නවා. සමහර මතකයි ගාතපාඩම් ඔක්කොමත් පුළුවන්. නමුත් යම් අවස්ථාවකදී නූපන්න කුසල් නූපදවන්න ඕන අවස්ථාවේදී යාට ඒක කරගන්න බෑ. එයා දන්නේම නැහැ ඉපදිලා ඉවරයි අකුසලේ. උපන්න කුසල් ප්‍රහාණය කරගන්න ඕන වෙලාවදී එයාට ඒක කරගන්න බෑ. හැබැයි බණ දන්නවා පුළුවන්. සමහරට බණ කතා කර කර අකුසල් කරගන්න කට්ටිය ඉන්නවා. සමහර අය ඉන්නවා බණ කතා කර කර නැති සම්බන්ධකම් ඇති කරගෙන අකුසල් කරගෙන. දැන් පේනවාද ධර්මයේ දන්නා බව ඇතැම්මට ආධාර වෙලා නැහැ නූපන්න කුසල් නූපදවන්න. උපන්න කුසල ප්‍රහාණයට. එහෙනම් මේ ධර්මයේ දන්නා බව ශ්‍රුත බලය දක්වා ශ්‍රුත බලයේ විදිහට දිනු වෙලා නැහැ. ශ්‍රුත බලය කියන්නේ අපි හිතමු ශ්‍රුත බලය තවදුරටත් තේරුම් ගන්න අපට යම් අවස්ථාවක් යම් සිද්ධියක් මුල් වෙලා නූපන්න කුසල් ඉපදෙන ස්වභාවයක් තියෙනවා නම් අන්න එක වළක්ව ගන්නට අපට පුළුවන් නම් ධර්මයේ මුල් කරගෙන ධර්මයේ මෙනෙහි වෙලා ධර්මයේ මෙනෙහි කරලා එයාට ශ්‍රුත බලය තියෙනවා. යම් උපන්න කුසලයක් තියෙනවා නම් උපන්න අකුසලයක් තියෙනවා ඒක හිතේ වැඩෙන්න නොදී ප්‍රහාණය කරගන්න පුළුවන් නම් ඔහුට ධර්මයේ සිහි කරගෙන ධර්මයේ මෙනෙහි කරලා අන්න ඔහුට ශ්‍රුත බලය තියෙනවා. නූපන් කුසල් උපදව ගන්න පුළුවන් නම් ධර්මයේ මෙනෙහි කරගෙන ඔහුට ශ්‍රුත බලය තියෙනවා. උපන් කුසල් පිළිහෙන්න නොදී බලවත් කරගන්න පුළුවන් නම් ධර්මයේ මෙනෙහි කරගෙන අන්න ඔහුට ශ්‍රුත බලය තියෙනවා. දැන් බලන්න ඇතැම් අය ඉන්නවා හරි වැඩේ අපි භාවනා කරනවා කරගන්න බෑනේ කියනවා. අසුබේ කරගන්න බෑ, මෛත්‍රී කරගන්න බෑ, බුදුගුණ කරන්න බෑ කියලා කියනවා.
හැබැයි ඒගොල්ලෝ ධර්මයේ පාඩම්. බුදු ගුණ ඇහුවොත් ගොඩාක් විස්තර කරන්න පුළුවන්. හැබැයි භාවනාව වඩන්න බෑ. ඊළඟට යම් අකුසලයක් ආවම ඒක පවත්ත ඉන්නවා. එක්ක බුදු ගුණ සිහි කළොත් ඒක අයින් කරගන්න බෑ. මොන හරි ප්‍රශ්නයක් වුණොත් අමනාපකම් හට ගන්නවා. ඒ අමනාපේ හටගන්නේ වලක ගන්න උහුට බෑ ධර්මයේ සිහි කළා. එහෙමත් අපිට අමනාපකම් හටගත්තා. ඒ අමනාපේ හිතේ පවත්ත ඉන්න නැතම් අය. මේක මට ගැළපෙන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් ඒ විදිහට කල්පනා කළේ අමනාපේ අයින් කරගන්න උහුට බෑ නැතම් අයට. පැහැදිලිද? නූපන්න කුසල නූපදවන්නත් අසමර්ථයි. උපන්න කුසල ප්‍රහාණයත් අසමර්ථයි. ඊළඟ නූපන් කුසල උපදවන්නත් බෑ. උපන් කුසලයක් තියෙන එක ටික කලින් සමහර නැති වෙලා යනවා. සමහර අය ඉන්න පොඩ්ඩක් භාවනා කරන පොඩි පහසුවක් උත් වෙනවා. ආයෙ ටික කලින් කියන හරි වැඩේ මං ඉස්සර නම් භාවනා කරා හොඳට තිබුණා. දැන් නෑනේ. කෙරෙන්නේ නෑනේ. කියලා හිතනවා. ඒකල කියන මට වැඩ වැඩි වුණා. එහෙම නැත්නම් ප්‍රශ්න තිබුණා. ඔහොම තමයි කියන්නේ. ඇත්ත කතාව මොකද්ද? උපන් කුසලයේ පිරිහිලා ගියයි. වැඩ වැඩිවීමද? ප්‍රශ්න තිබීමද? ඒක නෙමෙයි ඇත්ත හේතුව. ශ්‍රුත බලය නෑ. ශ්‍රුත බලය තුල තමයි මනස මෙහෙවන්න පුළුවන් නේ. නූපන්න කුසල නූපදවන්ටත්, උපන්න කුසල ප්‍රහාණයටත්, නූපන් කුසල උපදවන්ටත්, උපන් කුසල බලවත් කරනත් මනසනේ මෙහෙවන්න තියෙන්නේ. සිත මෙහෙවීම පිණිස අපට හැකියාව ඇති වෙන්නේ ශ්‍රුත බලයෙන්. එතකොට සිත මෙහෙවීම අපේ පාලනයකින් තොරවම පොඩි ඊටාම සුළු සිද්ධියකින් අපිට කේන්ති එනවා නම් සිත මෙහෙම ගන්න අපිට බෑ. ඒ ආපු කේන්තිය එන්නේ නැති වෙන පාලනය කරන්න බැරි නම් ආපු කේන්තිය බැහැරලා යන්නේ නැත්තම් අපිට ශ්‍රුත බලය නැහැ. ඒකේ නූපන්න කුසල නූපදවන්ටත් උපන්න කුසල ප්‍රහාණය පිණිසත් මනස මෙහෙම ගන්න අපිට බෑ. එහෙනම් ධර්මයේ අර මනසානුපෙක්ඛිත කියන එක නැහැ අපිට. මනසෙන් හුරු කරගෙන නැහැ. මම පාඩමක් තියෙන්න පුළුවන්. එතන ශ්‍රුත බලය නැහැ. මනස හුරු වෙලා නැහැ. කුමකටද? නූපන්න කුසල නූපදවන්ටත්, උපන්න කුසල ප්‍රහාණයටත්, නූපන් කුසල උපදවන්ටත්, උපන් කුසල බලවත් කරගන්නටත් මනස හුරු වෙලා නැහැ. ධර්මය අසුරු කරගනිමින්. එතකොට ඒ ධර්මය අසුරු කරගෙන දහම් දැනුම අසුරු කරගෙන මනස මෙහෙව ගන්න අපට පුළුවන් නම් නූපන්න කුසල නූපද වීම පිණිස, උපන්න කුසල ප්‍රහාණය පිණිස, නූපන් කුසල උපදවන්ටත්, උපන් කුසල සුරක්ෂිත කරගෙන, බලවත් කරගෙන, සම්පූර්ණ කිරීම පිණිසත් මනස මෙහෙවන්න පුළුවන් වෙන්න ඕන. කුමක් අසුරු කරගෙනද? ධර්මයේ. දැන් ධර්මයෙන් තොර දෙයක් ඇසුරු කරගෙන නූපන්න කුසල නූපදවන්ටත් උපන්න කුසල ප්‍රහාණයටත් ධර්මයෙන් තොර දෙයකින් අපිට ආධාර වෙන්නේ නැහැ. නූපන්න කුසල උපදවන්ටත් උපන් කුසල සුරක්ෂිත කරගෙන ස්ථිර කරගෙන නොනසී තියාගෙන බලවත් කරගෙන සම්පූර්ණ කරගන්නට ධර්මයෙන් තොර කිසිවක් අපට උදව් වෙන්නේ නැහැ. නූපන්න කුසල නූපදවන්ටත් උපන් කුසල ප්‍රහාණයටත් නූපන් කුසල උපදවන්ටත් උපන් කුසල් නොනසී තියාගන්න, ආරක්ෂා කරගන්න, බලවත් කරගන්න, සම්පූර්ණ කරගන්න අපට ආධාර වෙන්නේ ධර්මයෙන් හුරුන සිත. සිත ධර්මයෙන් හුරු වෙලා නැත්තම් අපටත් හොරෙන් අපි හැරෙනකොට අකුසල ඉපදලා ඉවරයි. අපිම දන්නේ ඇති වෙච්ච අකුසලේ වැඩිලා ඉවරයි. ඒතර අපිම දන්නේ කුසල් උපදවගෙන තියෙන ඉඩකඩ අපිට නැහැ. අපිම දන්නේ උපන් කුසලයෙන් නැසිලා ඉවරයි. සුළු වේලාවකින් සමහරට ඒකට ගොඩක් ලොකු හේතු බලපාන්නේ හොද්දට ලුඳු මදි. අම්මා කැම බෙදද්දී හොද්දට ලුණු නැහැ. නැත්නම් බිරිඳ කැම උයද්දී එදා ඔන්න කැම එක රොස් වෙලා. නැත්නම් බත් එකේ මේ වී ඇටයක් තියෙනවා. ගල් ඇටයක් තියෙනවා. ගල් කැටයක් තියෙනවා. බත රොස් වෙලා. එහෙම නැත්නම් අපි බණ අහා ඉඳද්දී පොඩි එකා ආඬනවා. භාවනා කරද්දී කෙනෙක් දොරට ගහනවා. කිපෙන අය අපි දැකලා තියෙන ඕන තරම්. පැහැදිලිද?
දැන් ඔබට තේරෙනවද ශ්‍රුත බලය මතකයේ ඉක්මවා ගිය එකක්. මතකයට වඩා ගොඩාක් අර්ථවත් එකක්. මතකයේ විදිහට අප කල්පනා කරන දේ මතකයේ විදිහට අපි හිතන් ඉන්න දේ තියෙනවනේ. අන්න ඒක පොඩ්ඩක්වත් නැතත් ශ්‍රුත බලය උපදවන්න පුළුවන්. ඇතැම් අයට මේ මතකයේ කියන මේ ව්‍යාජ දෙයක්. එහෙම නැත්නම් අපි මේ මතකයේ විදිහට අපි හිතන් ඉන්න දේ නොසලකා හරියනම් ශ්‍රුත බලය ඉපදෙනවා. අපි මතකයේ කියලා දෙයක් අපට උවමනා කරනවා කියලා අපි හිතන් ඉන්නේ විභාග මානසිකත්වයේ ඉඳලා. විභාග මානසිකත්වයේදී ඒ විදිහටම ලියන්න ඕන. ඉර තිත කොම්බුව කොමාව ඔක්කොම ඕන. නේද? තිත නැත්තම් විභාගෙ පේල්. කොමාව කොම්බුව නැත්තම් ලකුණු නෑ නේද? නේද? අන්නේ මානසිකත්වයෙන් නම් තමයි අපිට මේ මතකයේ කියන එක ඕන කියලා හිතන්නේ. කෙනෙකුට ස්වභාවයෙන් එහෙම නැත්නම් පුණ්‍ය විපාකක විතර මතකයක් තියෙන්න පුළුවන්. යම් උත්සාහයක යම් මතකයක් තියාගන්නත් ඕන නැත්තේ නෑ. නමුත් එය අනිවාර්ය දෙයක් නෙවෙයි ශ්‍රුත බලයේ පිණිස. එහෙම නැත්නම් මේ මතකය කියන්නේ ශ්‍රුත බලය නෙවෙයි. මතකේ නැති කෙනාට ශ්‍රුත බලය ඇති කරගන්න බෑ කියලා එකක් නෑ. දැන් අපි දන්නවනේ කිසිවක් මතක නැති අය ශ්‍රුත බලය උපදවගත්ත බව අපි දන්නවනේ. දැන් චූලපන්තක මහරහතන් වහන්සේ ගැන අපි අහලා තියෙනවනේ. උන්වහන්සේට මතක මාත්‍රයක් නොතිබුණ කෙනෙක්නේ. නේද? උන්වහන්සේ ශ්‍රුත බලය ඉපදුවේ නැද්ද? ඉපදුනා. එහෙනම් හොඳට මතක තියාගන්න මතක ශක්තිය නැතිකම ධර්ම අවබෝධයට කිසිම බාධාවක් නැහැ. මතක ශක්තිය තිබීම ඒකාන්ත උදව්වකුත් නෙමෙයි. ඒතර හිතන මතක නැති කෙනා හිතන්න පුළුවන් හරි වැඩේ අපිට මතක නැහැ අපිට බෑ. මොකද අපිට සමහරව කියනවා අනේ මට මතක නැහැ කියලා. ගොඩාක් මතක තියෙනවා ඒගොල්ලන්ට. නමුත් ඒගොල්ලෝ අර විභාග මානසිකත්වයේ සිට මතක නැහැ කියලා හිතනවා. අපිට මේ ධර්මයේ මතක නැහැ කියලා කියපු හැම කෙනෙක්ම මතකේ ගොඩාක් තියෙන අය තමයි අපිට මතක නැහැ කියලා තියෙන්නේ. අපිට සමහරු කියනනේ ස්වාමීන් වහන්සේ අපිට මතක නැහැ. නමුත් උන්ට මතක තියෙනවා. ඔහු මතක නැහැ කියලා හිතන්නේ ඇයි? අර හෝඩියේ ලදරු පාසලේ ඉඳන් අපිට හුරු වෙච්ච විදියක් තියෙනවනේ. ලදරු පාසලේ ඉඳන් අපිට හුරුලා තියෙන විභාග මානසිකත්වයේ, කටපාඩම් මානසිකත්වයේ. ඒ මානසිකත්වයේ ඉනකොට අපිට හිතෙන මතක නැහැ කියලා. ඒ මානසිකත්වය අතහැර ගත්තාම ඔබට ධර්මයේ ගොඩාක් මතක තියෙන අය. අන්නේ විභාග මානසිකත්වයෙන් තොරව එතන මුකරි බව පිණිස මතකයක් සමහර අය රඳව ගන්නවා. විභාග මානසිකත්වයේ මුකරි බව, දන්නා බව ප්‍රකාශ කිරීම ඊළඟට වාද කිරීම පිණිස මතකයක් තියා ගන්නවා. අන්න යට කිරීම පිණිස මතකයක් තියා ගන්නවා. බහුසත භාවයේ පෙන්වන්න මතකයක් තියා ගන්නවා. ඒවා හොඳට තේරුම් ගන්න අන්න යට කිරීම පිණිස, වාද කිරීම පිණිස, මුකරි භාවයේ පිණිස, අන්න යට කිරීම පිණිස තියෙන මතකය රාග දේශ මොහ සහිතයි. නූපන්න කුසල උපදෝමින් උපන්න කුසල බලවත් කරගමින් තමයි ඒ මතක තියෙන්නේ. අපි තුන් වාදයකට පාඩම් කරන් යනවා. වාදයක් කරන්න ඕන වුණාම පාඩම් කරගෙන යනවා. ඒ මතකයේ නූපන්න කුසල නූපදවනවද? උපන්න කුසල ප්‍රහාණය පිණිස තියෙනවද? නූපන්න කුසල උපදවන්නත් උපන්න කුසල බලවත් වෙන්නත් හේතු වෙනවනේ. අපි හිතමු සාකච්ඡා කොට යනවා අන් අය පරද්දන්න ඕන, කැපී පේන්න ඕන කියලා හිතලා මතක තියන් යනවා. ඒ මතකයේ අකුසල උපදවන්නත් උපන්න අකුසල බලවත් කරන්නත් හේතු වෙනවනේ. හේතු වෙනවා. එහෙමනම් මතක තියාගන්න ශ්‍රුත බලයේදී මතකයක් තියෙනවා. තියෙන්න ඕන. ඒ නෑ මතකේ නෑ කියලා බය වෙන්නත් එපා මං කිව්ව නේද? එතකොට යම් මතකයක් තියෙනවා නම් ඒ මතකය අපට නූපන්න කුසල නූපදවන්න උපන්න කුසල ප්‍රහාණය පිසු දව වෙනවා නම් අන්න ඒක ශ්‍රුත බලය ඇති කරන්න හේතු වෙනවා. එතකොට අන් මේ විදිහට
යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය කියන බලයන් තියෙනවා නම් ඔහු දුගතියෙන් නිදහස් වෙන්න, සුගතියේ ඉපදෙන්න, නිවන අවබෝධ කරගන්නට වාසනාව තියෙන සමර්ථ වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වාසනාව උපදව ගන්නට උදව් වෙනවා ශ්‍රද්ධා සම්පන්න කෙනෙකුගේ ඇසුරු කිරීම. ඊළඟට ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් ඇසුරු කිරීමෙන් උපදින ඊළඟ දේ මොකද්ද? ත්‍යාගය. ත්‍යාගය කියන්නේ මසුරු මල බැහැර කරලා තමා පරිහරණය කරන දේවල් අන් අයගේ යහපත පිණිස දෙන්න කැමති හිත දීම. ඒතර බලන්න ඒ විදිහට බලපුවාම මසුරු මල වලින් තොරව කරුණා මෛත්‍රියෙන් යුක්තව සදහසිතින් යුක්තව තමාට පරිහරණය කරන තියෙන දේ අන් අයගේ සුව පහසු පිණිස පරිත්‍යාග කරනවා නම් අතහරින්න බලාගෙන ඉන්නවා අතහරිනවා නම් එතනම තියෙනව නේද නූපන්න කුසල් නූපදවන එක, උපන්න කුසල් ප්‍රහාණය, නූපන් කුසල් ඉපදීම, උපන් කුසල් වැඩිම එතන තියෙනවනේ. තියෙනවා නේද? එහෙනම් අන්නේ උතුම් ලාභය, ඒ උතුම් ධනය, උතුම් බලය, ත්‍යාග බලය සදහවන්ත කෙනෙක්ගේ අසුරු කිරීමෙන් ඒ අසුරු කරන අයට ඉපදිනවා. ඊළඟ ධර්මතාවය කුමක්ද? ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන තියෙන අවබෝධය. මේ තමයි දුක, මේ තමයි දුකේ හට ගැනීම, මේ තමයි දුකේ නැතිවීම, මේ තමයි දුක නැති කරන මාර්ගය කියලා ආර්ය සත්‍ය හතර ගැන තියෙන අවබෝධය, දැනුම ප්‍රඥාව. එතකොට ඒ ආර්ය සත්‍ය ගැන අවබෝධය ඇතිවෙන්න උදව් වෙනවා සදහවන්ත කෙනෙක්ගේ ඇසුර තිබීම. බලන්න එතකොට ශ්‍රද්ධාවන්ත කෙනෙක් කොතරම් උපකාර සහිතයිද තමා වටපිටාවේ ඉන්න තමා ඇසුරේ ඉන්න අයට. අන්නේ විදිහේ උපකාර සහිත කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබ ඒ බඳු සදහවන්ත කෙනෙක් බවට පත් වුනොත් ඔබ ඇසුරු කරන් ඉන්න අය ඒකාන්තයෙන් දුගතියෙන් නිදහස් වෙන්න පුළුවන් විදිහට දියුණු වෙනවා. ශ්‍රද්ධාවෙන් දියුණු වෙනවා, සීලයෙන් දියුණු වෙනවා, ශ්‍රුතයෙන් දියුණු වෙනවා, ත්‍යාගයෙන් දියුණු වෙනවා, ප්‍රඥාවෙන් දියුණු වෙනවා. හැබැයි ඔබ ශ්‍රද්ධාවන්ත කෙනෙක් නොවෙනවා නම්, ඔබ තුල ශ්‍රද්ධාව තියෙනවා නම් ඔබට සීලය ඇති කරගන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙන කෙනා තුල තමයි ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, පඤ්ඤා කියන ධර්මයන් පහම තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් තොර කෙනාට සීලය ඇති වෙන්නේ නැහැ. ශ්‍රුතය ඇති වෙන්නේත් නැහැ. ත්‍යාගය ඇති වෙන්නේත් නැහැ. ප්‍රඥා ඇති වෙන්නේත් නැහැ. ඒකයි මේ සදහවන්ත කියලා කියන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනා. මේ බලන්න කොහොමද දේශනා කරන්නේ? ඒව මේමකෝ භික්ඛවේ සද්ධං කුලපතින් නිස්සාය අන්තෝ ජනෝ පංචහි වඩ්ඩහි වඩ්ඩති. මහණෙනි මේ ශ්‍රද්ධා සම්පන්න කුලපතියෙක් නිසා ඒ අසුර කරගෙන ඉන්න අතුල් ගම වාසීන් ධර්මයන් පහකින් තම වෘද්ධීන් පහකින් වැඩෙන්නේ. ඒතර ශ්‍රද්ධාව තියෙන කෙනා තුලින් ශ්‍රද්ධාවක් තියෙන කෙනා අසුර කරගෙන ඒ අසුර කරන අය ධර්මයන් පහකින් වැඩෙනවා නම් ඒ ශ්‍රද්ධාව තියෙන කෙනාට ඒ ධර්මයන් පහ තියෙන්න ඕනේ නේද? තියෙන්න ඕන. එහෙනම් තේරුම් ගන්න ශ්‍රද්ධාවෙන් තොරව සීලයක් පවතින්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව ශ්‍රුතේ පවතින්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව ත්‍යාගයේ පවතින්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥාව පවතින්නේ නැහැ. එහෙනම් යම් කෙනෙකු තුළ ප්‍රඥාව නැත්නම් ඔහුට ශ්‍රද්ධාව නැහැ. යම් කෙනෙක් තුළ ත්‍යාගය නැත්නම් ඔහුට ශ්‍රද්ධාව නැහැ. යම් කෙනෙක් තුළ ශ්‍රුතේ නැත්නම් ඔහුට ශ්‍රද්ධාව නැහැ. යම් කෙනෙක් තුළ සීලේ නැත්නම් ඔහුට ශ්‍රද්ධාව නැහැ. එහෙනම් යම් කෙනෙක් බණ පාඩම් තිබූ පමණින්, මොකරි භාවයේ තිබුණු පමණින්, වාද කළ පමණින්
ඒක ශ්‍රුතේ නෙමෙයි කියලා අපි තේරුම් ගත නේද? එහෙනම් අපිත් නිකන් පාඩම් කරගෙන පමණක් හිටියොත් විභාගයට සඳහා පාඩම් කරගන්නවා වගේ පමණක් හිටියොත් අපිට ශ්‍රුතේ නෑ. ඒතර ශ්‍රුතේ නැත්තම් අපිට ශ්‍රද්ධාව තියෙනවා කියලා අපට හිතන්න බෑ නේද? මොකද ශ්‍රද්ධාව නෑ. ශ්‍රුතේ තියෙනවා නම් මොකද්ද අපිට තියෙන හැකියාව අපිට? ශ්‍රුත බලයේ තියෙනවා නම් තියෙන හැකියාව මොකද්ද? ධර්මය මෙනෙහි කරමින් නූපන් අකුසල් නූපදවන්ටත්, උපන් අකුසල් ප්‍රහාණයටත්, නූපන් කුසල් උපදවන්ටත්, උපන් කුසල් රැකගෙන ආරක්ෂා කරගෙන වඩලා සම්පූර්ණ කරගන්නටත් අපිට පුළුවන් වෙන්න ඕන. අන්න එතකොට ශ්‍රුත බලය අපිට තියෙනවා. ශ්‍රුත බලය තියෙනවා නම් සීලයක් තියෙනවා, ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රුත බලය මුල් කරගෙන නූපන් කුසල් නූපදවන්න, උපන් කුසල ප්‍රහාණයට පුළුවන්කම තියෙනවා. නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වඩන්න පුළුවන්. ඒතකොට ත්‍යාග බලය උපදවන්න පුළුවන්. ඒ ත්‍යාගය කියන්නේ තමන්ට තියෙන සම්පත්, තමන්ගේ පරිහරණකන දේවල් අනුන්ගේ සැපත පිණිස, යහපත පිණිස මසුරු මල නැතුව කරුණාමෛත්‍රියෙන් දෙන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ශ්‍රද්ධාව නැති, සීලේ නැති, ශ්‍රුත බලේ නැති අයට ත්‍යාගය උපදීද? උපදීද? උපදින්නේ නැහැ. හැබැයි යාට දන් දෙන්න පුළුවන්, දෙනවා. දෙන්නේ සතුට වෙන්න, ආඩම්බරයට, විනෝදයට, අනන්තය කරන්නම් වාලේ. එහෙම දෙන්න පුළුවන්. දැන් එතකොට එහෙම අය අපිට සංඝයාට දන් දෙන්න තියෙද්දි ඒක අතහැරලා කියලා දන්සලක් දෙනවා. අපි තුන් ගමේ පන්සලේ හාමුදුරු දන් ටික දෙන්නේ ඈත ගිහින් වෙන කාට හරි දෙනවා. ඕකට සුත බලයේ ඒ ඔයගලගේ ත්‍යාගය කියලා කියන්න බෑ ඒක. නිකන් නම්බුවට, විනෝදයට, එහෙම නැත්නම් කරන්නම් වාලා, එහෙම නැත්නම් අමනාපයක් තියාගෙන අපි තුන් ගමේ පන්සලේ හාමුදුරුත් එක අමනාපයි ආනන්ද ගිහින් දාන දෙනවා. අපි ওই හාමුදුරුන් දෙන්නේ නැහැ. ඊට වඩා සිල්වත් වලට අපි දෙනවා. ඒ ශ්‍රුත බලය නෑ. ඒ නිසා අරක ත්‍යාගය නෙමෙයි. ඇයි ත්‍යාගය කියන්නේ මුළුමනින්ම අකුසල් වලින් තොරව කුසලයේ තුල පවතින එකක්. මක් නිසාද ත්‍යාග බලය ඉපදෙන්නකොට ඒ වෙනකොට තවත් බලයන් ගොඩක් ඔහු තුල තියෙනවා. ත්‍යාග බලය හොඳින් ඔහුගේ දීම ත්‍යාග බලය බවට පත් වෙන්න නම් ශ්‍රුත බලය තියෙන්න ඕන. ශ්‍රුත බලය තියෙන්න නම් සීලය, ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රුත බලයෙන් තොරව ත්‍යාග බලය බවට පත් වෙන්නේ නැහැ. මක් නිසාද මසුරු මල වලින් තොරව කරුණා මෛත්‍රියෙන් යුක්තව තමා සතු දේ දෙනවා කියන තැන ආඩම්බරේ, මාන්නය, අන් අයගේ අගුණ, අන් අයගේ ගුණ මකන එක, එනත්තම් පිරිස බෙදලා සලකන එක, සංඝයා බෙදලා සලකන එක, මේ වගේ දේවල් නෑ. දැන් අපිට පන්සලේ හාමුදුරුවෝ දොස් කිය ආරණ්‍යට දාන දෙනවා. ඒතර එක භික්ෂුන් වහන්සේනමක් හොඳ නෑ, අනිත් කට්ටිය හොඳයි කියලා හිතනවනේ. ඒතර සමසිතින් නෙමෙයි දානේ දෙන්නේ. අම්මා එක අමනාප වෙලා තාත්තට සලකනවා. තාත්තා එක අමනාප වෙලා අම්මට සලකනවා. තාත්තට දීලා වැඩක් නැහැ, අපි අම්මට දෙනවා. අම්මා තාත්තට දීලා වැඩක් නැහැ, අපි තව ගිහිල්ලා මහලු මණ්ඩපට දන් දෙනවා. භික්ෂුන්ට දීලා වැඩක් නැහැ, ඒගොල්ලෝද පේනවනේ, අපි ගිහින් මහලු නිවාස දන් දෙනවා කියනවා. මෙහෙම දේ ලෝකේ තියෙනවනේ මොනතරම්. ඒතර ඒක ත්‍යාග බලය කියන එක නෑ. ත්‍යාග බලය කියලා කියන්නේ, ත්‍යාගය කියලා කියන්නේ මුළුමනින්ම අකුසල් ප්‍රහාණයටත්, කුසල් උපදවන්නටත් තියෙන හැකියාවක්. ඒක මනසේ ඇති වෙන හැකියාවක්. ඒ සඳහා ඒ හැකියාව උපදවන්නේ ශ්‍රුත බලයෙන්. ශ්‍රුත බලය නැති තැන ත්‍යාග බලය නෑ. ඒතර ශ්‍රුත බලය ඇති වෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක. ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රුත බලය ඇති වෙන්නේ නෑ. ඒතර ශ්‍රද්ධාව නැත්තම්, ශ්‍රුතේ නැත්තම්, ත්‍යාගේ නැත්නම් ආර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති කරන්න බෑ. මක් නිසාද? නූපන් අකුසල් නූපදවන්නටත්, උපන් අකුසල් ප්‍රහාණයටත්, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් බලවත් කරන්නට උහුට හැකියාව නැත්නම්, පොඩ්ඩක් නැත්තම් තරහ වෙනවනම්, අමනාප වෙනවනම්, ඉරිෂ්‍යාව වෙනවනම්, අනුන්ගේ ඇදකොද වේනවනම්, අනුන්ගේ ගුණ මකිනවනම්, කුහකකම්, ඉරිෂ්‍යාකම්, කෝපය, වෛරය, මදමානය, මේ වයින් හිත කෙලිසිලා නම්, ඔහුගේ සිත අපිරිසිදුයි. ඒ අපිරිසිදු සිතෙන් මේ තමා දුක, මේ තමා දුකේ හට ගැනීම, මේ තමා දුකේ නැතිවීම, මේ තමා දුක නැති මාර්ගය කියන
ආර්ය සත්‍ය 4 ගැන අවබෝධ ඥානය ඇති වෙන්නේ නැහැ. ඒ ආර්ය සත්‍ය 4 ගැන අවබෝධ ඥානය ඇති කරගන්න උදව් වෙනවා ත්‍යාග බලය. ත්‍යාග බලය තුළ තමන්ගේ තියෙන මසුරු මල බැහැර වෙනවා. මසුරු මලට ඉඩ දෙන්නේ නැහැ ත්‍යාගය ඇති කරගන්න කැමති වෙන කෙනා. මසුරු මල බැහැර වෙද්දී තමයි සිත පිරිසිදු වෙන්නේ. කරුණා මෛත්‍රිය ඇති වෙනවා. පරාර්ථකාමී හිත ඇති වෙනවා. ඒතරේ මසුරු මල නැතුව කරුණා මෛත්‍රිය යුක්තව කටයුතු කරද්දී තමයි ත්‍යාගය බලයක් බවට මානසික බලයක් බවට පත් වෙන්නේ. එයින් තමයි නූපන් අකුසල් නූපදවන්නත් උපන් අකුසල් ප්‍රහාණයටත් නූපන් කුසල් උපදවා උපන් කුසල් බලවත් වෙන්න හේතු වෙන්නේ. ඉතින් ඒ සඳහා ධර්මයට අනුව හිතනද ධර්මයෙන් යුක්තව හිත මෙහෙවන්න පුළුවන් වෙන්න ඕනේ නේද? නේද? අපිට පේනවා නම් අසවල් භික්ෂුන් වහන්සේලා හරි හොඳ නැහැ. අසවල් භික්ෂුන් නම් හොඳයි කියලා අපේ හිත බෙදිලා සැලකෙනවා නම් අසමෝ නේද මේ විෂම විදියට එහෙම නැත්නම් බෙදලා වෙන් කළානේ අපි සලකන්නේ. ඒතොර එක්තරා භික්ෂුන් වහන්සේලා හොඳ නැහැ අනිත් භික්ෂුන් හොඳයි කියලා අපිට කල්පනා නේද? අම්මා හොඳයි තාත්තා හොඳ නැහැ. අසවල් මිනිසුන් නරකයි අසවල් මිනිසුන් හොඳයි. නරකයි කියලා හිතන තාක් ඔවුන් ගැන අමනාපය ඇති වෙනවා. නේද? හැම මිනිහගෙම සුළු හෝ හොඳක් දකින්න පුළුවන් නම් අමනාපය ඇති වෙන්නේ නේද? හැම මිනිසයාකගේම සුළු හෝ හොඳක් තියෙනවා. සුළු හොඳක්වත් පේන්නේ නැත්නම් ඔහු කෙරේ කරුණා මෛත්‍රිය ඇති කරගන්න පුළුවන් වෙන්න ඕන. අන්නේ හැකියාව උපදවන්නේ ශ්‍රුත බලයෙන්. ශ්‍රුත බලය නැති කෙනාට හොඳ 1000ක් තිබුණත් කෙස් ගහක තුඩ තියෙන වැරදි ටික පේනවා. පෙනිලා මෝ හොඳ නැහැනේ කියලා හිතෙනවා. ඒතර ඔහුගේ සිත කෙලසෙනවා. ඒ නිසා ඒ විදිහේ කෙලසුණු සිතකින් ආර්ය සත්‍ය අවබෝධය ඇති කරන්න බෑ. ප්‍රඥා බලය ඇති වෙන්නේ නැහැ. ඒතර බලන්න ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන ධර්මයන් අපේ සිතෙහි පිරිසිදු භාවයේ පිණිස උපකාර වෙනවා. නූපන් අකුසල් නූපදවන්න, උපන් අකුසල් ප්‍රහාණයට, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් පවත්ව ගන්න, නොනසී තියාගන්න, බලවත් කරගන්න සහ සම්පූර්ණ කරගන්න මේ බලයන් උපකාර වෙනවා. ඒ බලයන්ගෙන් තොරව අපට ඒ හැකියාව නැහැ. ඒතර බලන්න මේ උතුම් ධර්මයන් යම් කෙනෙක් තුල තිබුණොත් ඔහු දුගතියෙන් නිදහස් වෙනවනේ. ඔහු දුගතිය වැටෙන්නේ නැහැ. ඒකාන්තයෙන් මලන් පස්සේ ඔහු සුගතියේ ඉපදුනොත් ඉපදෙන සුගතියේ එමෙතන් ධර්මය හොඳින් පුරුදු කරොත් මේ ජීවිතේම ඔහු පිරිනිවන් පානවා. ඊතරම් බලවත් පුරුෂයෙක් නිර්මාණය කරන්න සීලවන්ත ශ්‍රද්ධාවන්ත උපාසකගේ අසුරු කිරීම ගම්වාසීන්ට උපකාර වෙනවා. ඒ නිසා ධර්මයේ අහන ඔබේ අසුරේ වාසය කරන අයට අනුග්‍රහය පිණිස, එය කෙරෙහි කරුණාව පිණිස, එය කෙරෙහි මෛත්‍රිය පිණිස, එය කෙරෙහි අනුකම්පාව පිණිස ඔබගේ ජීවිතය ශ්‍රද්ධාවෙන් පෝෂණය කරගත යුතුයි. සීලයෙන් පෝෂණය කරගත යුතුයි. ශ්‍රුතයෙන් පෝෂණය කරගත යුතුයි. ත්‍යාගයෙන් පෝෂණය කරගත යුතුයි. ප්‍රඥාවෙන් පෝෂණය කරගත යුතුයි. ඔබේ ජීවිතයේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, පඤ්ඤා කියන ධර්මයන්ගෙන් තොර වුණොත් ඔබට අන් අය කෙරෙහි යහපත් උපකාරයක් දක්වන්න බෑ. ඔබ අන් අය කිව්වහම කවුද ඔබට ඉන්න අන් අය? ඔබ ඇසුරේ ඉන්නේ කවුද? ඔබේ අම්මා තාත්තා. ඔබේ දුව පුතා, බිරිඳ ස්වාමියා, සහෝදර සහෝදරිය, ඥාති හිත මිතුරෝ, ඔබගේ දැසි දස්සු කම්කරුවෝ, එකට වාසය කරන යාළු මිත්‍රයෝ, අන්නේ අය. ඒ අය කෙරෙහි ඔබ කාරුණික උදව්වක් දක්වනවා නම් මොකද ඒ කාරුණික දුක? උපකාරය. මේ අය දුගතියට නොයාවා, මේ අපායට නොවැටේවා, මේ අය പ്രേත ලෝකෙට නොයාවා. තමන්ගේ අම්මා වේවා, තමන්ගේ තාත්තා වේවා പ്രേත ලෝකයෙන් නිදහස් වේවා කියලා හැඟීමක් පුතේකට තියෙනවා නම්, දුවෙකුට තියෙනවා නම්, එයාගේ සිත කාරුණිකයි, අනුකම්පාවෙන් යුක්තයි, පරාර්ථයෙන් යුක්තයි. එපමණකින්ම ඔහු දුගතියෙන් නිදහස්.
ඊළඟට තමන්ගේ දරුවා, තමන්ගේ පුතා, දුව, ලදරුවා, ලපටියා, බිලිඳා, කුසේ ඉන්න ළමයා දුගතියට නොයාවා, අපායට නොයාවා, പ്രേත ලෝක නොයාවා, රාගයෙන් පීඩා නොවිඳීවා, ද්වේෂයෙන් පීඩා නොවිඳීවා, මෝහයෙන් පීඩා නොවිඳීවා කියලා අම්මා කෙනෙකුට හිතෙනවා නම්, තාත්තට හිතෙනවා නම්, ඒ අය කාරුණිකයි, ඒ මෛත්‍රියෙන් යුක්තයි, ඒ අනුකම්පාවෙන් යුක්තයි, ඒ සදහැවෙන් යුක්තයි, එයාගේ සිත අකුසලේ නැහැ, කුසල් තුල. එයාගේ දුගතියෙන් නිදහස්, එයාගේ දුගතිය යන්නේ නැහැ. එහෙම සිද්ධ වෙන්නේ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයන්ටයි, ශ්‍රද්ධා සම්පන්න මිනිසුන්ටයි. ශ්‍රද්ධාවෙන් තොර අයට එහෙම හිතෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොර අයට හිතෙන්නේ අම්මා කෙරේ වුණත් අමනාප හිතක්. අම්මා මට මෙහෙම සැලකුවේ නැහැ. අම්මා මට මෙහෙම සැලකුවා, අඩුවෙන් දුන්නා, අපිට බැලුවේ නැහැ කියලා අම්මා ගැන වුණත් අමනාප හිත ඇති වෙනවා ශ්‍රද්ධාව නැති කෙනාට. තාත්තා ගැන වුණත් අමනාප හිත ඇති වෙනවා ශ්‍රද්ධාව නැති කෙනාට. බිරිඳ ස්වාමියා ගැන කවර කතාවද නේද? ඒකනේ දැන් හොද්දට ලුණු ටික නැතත් කිපෙන මිනිස්සු ඉන්නේ ලෝකය ගැන හිතන්න. සමහර විට මේ මිනිස්සයා දහ දුක් විඳලා තමයි ඒ වැඩ කරලා තමාට බතම් මාළුවක් හදන්නේ. අපේ අම්මා තාත්තත් අප්‍රමාණ දුක් විඳලා අපට කැම වේල හදලා දෙද්දි ඒකේ රස අඩු නම් කැම ටික මදි වෙනකොට හෝ රස අඩු වෙනකොට හෝ අපට අමනාප වෙනවා නම්, අහිතවත්කම වෙනවා නම්, කිපෙනවා නම්, රණ්ඩු කරනවා නම් අපි සුගතියට යයිද? දුගතියෙන් නිදහස් වෙයිද? එහෙව් අපි අසුරු කරන අපේ හිත, අපේ අනිත් අය දුගතියට යන්න අපිට උදව්වක් ලැබෙයිද? අපේ අනුග්‍රහයක් තියෙයිද? නෑ නේද? ඒ නිසා ධර්මයේ අහන ඔබ නුවණ උපදව ගන්න, ප්‍රඥාව උපදව ගන්න. ඔබ අන් අයට අනුග්‍රහශීලී වීම පිණිස, අන් අයට උපකාර වීම පිණිස ඔබේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්න ඕන. ඔබේ ජීවිතය යහපත් කරගන්න ඕන. ඔබේ ජීවිතය ශ්‍රද්ධාවෙන් පුරව ගන්න ඕන. සීලයෙන් යුක්ත වෙන්න ඕන. ශ්‍රුත බලය ඇති කරගන්න ඕන. ත්‍යාග බලය, ප්‍රඥා බලය ඔබේ ජීවිතය තුළ ඇති කරගත්තොත් ඔබට ඔබේ මව්පියා, ඥාති හිත මිතුරා, බිරිඳ ස්වාමියා, දුවදරුවා, අසල්වාසියා, ගමේ අය ආදී සියලු දෙනාට ඊතා යහපත් උපකාර සහිත අනුග්‍රහශීලී කෙනෙක් වෙන්න පුළුවන්. හරියට හිමාලය පර්වතය මහා වනාන්තරයේ මහා වෘක්ෂ වල වැඩිවීමට පස් ආකාරික වර්ධනයකට අනුග්‍රහවන්නාසේ ඔබ ඇසුරු කරන අයට ආකාර පහකින් වැඩිවීම පිණිස, වෘද්ධීන් පහක් ඇතිවීම පිණිස ඔබගේ ඇසුර ආධාර වේවි. එනිසා අද මේ උතුම් පොහොය දිනේ උතුම් සීලෙහි සමාදන්ව සිටින්නේ ඔබ තුළ ශ්‍රද්ධාව තිබෙන නිසාමයි. ඒ ශ්‍රද්ධාව සුරක්ෂිත කරගෙන ශ්‍රද්ධා බලයේ බවට පත් කරගන්න. මේ සමාදන් වී සිටින සීලය සුරක්ෂිත කරගෙන සීල බලයේ බවට පත් කරගන්න. ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මය අහලා ඒ ධර්මයේ හොඳින් වචනයෙන් පාඩම් කරගෙන, ධර්මයේ දරාගෙන වචනයෙන් පාඩම් කරන් මනසින් පුරුදු කරගෙන ඔබගේ දෘෂ්ටිය ඍජු බවට පත් කරගන්න. ඒතර ඔබට ශ්‍රුත බලය ඇති වේවි. ඒ ශ්‍රුත බලය මුල් කරගෙන ඔබේ ත්‍යාගය බලයක් බවට පත් කරගන්න ඔබට පුළුවන් වේවි. ඒතර ඔබේ සිත ඒ සියල්ල මුල් වෙලා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය කියන ධර්මතා පහම මුල් වෙලා ඔබේ සිතේ නූපන් අකුසල් නූපදවන්න, උපන් අකුසල ප්‍රහාණයට ඒ බලයන් උදව් වේවි. උපන් කුසල් රකින්නත්, නූපන් කුසල් උපදවන්නත් ඒ බලයන් උපකාර වේවි. ඒතර පිරිසිදු සිත මුල් කරගෙන ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය ඇති කරගන්න ඔබට පුළුවන් වේවි. ඒතර ඔබට ප්‍රඥා බලය ඉපදෙනවා. ප්‍රඥා බලය ඉපදුනට පස්සේ ඒ යම් ශ්‍රද්ධා බලයක් තිබුණේ ඒ බලයෙන් නොපිරිහෙවි. ප්‍රඥා බලය ඉපදීමත් සමග යම් සීල බලයක් තිබුණේ ඒ සීල බලයෙන් නොපිරිහෙවි. ප්‍රඥා බලය ඉපදීමත් සමග යම් ශ්‍රුත බලයක් තිබුණේ ඒ ශ්‍රුත බලයෙන් නොපිරිහෙවි. ප්‍රඥා බලය ඉපදීමත් සමග යම් ත්‍යාග බලයක් තිබේද ඒ ත්‍යාග බලයෙන් නොපිරිහෙවි. ඒතර ඔබ නොපිරිහෙන විදියට ශ්‍රද්ධා,
සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන බලයන්ගෙන් යුක්තයි. ඔබ කිසි කලක දුගතියට වැටෙන්නේ නැහැ. දුගතියෙන් නිදහස්. ඔබ මරණින් මතු ඉපදුනොත් සුගතියේමයි. නැත්නම් ඔබ මෙලොවදී පිරිනොම් පානවා. මෙලොවදී පිරිනොම් පෑවේ නැත්නම් මරණින් මතු ඉපදුනොත් සුගතිය ඉපදෙනවා. ඒකාන්තයෙන් වැඩි කල නොගොස් ඔබ නිවන අවබෝධ කරගන්නවා. මෙලොව වේවා පරලොව වේවා ඔබ වාසය කරද්දී ඔබ ඇසුරේ යමෙක් ඇද්ද ඒ සියලු දෙනා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා උපදව ගන්නට ඔබගෙන් අනුග්‍රහ ලබනවා. ඔබේ ඇසුර ඒ ඇයට ඒ වගේ අනුග්‍රහයක් බවටපත් වෙනවා. මෙලව ඔබ මිනිස් ලෝකේ වාසය කරද්දී ඔබේ මව්පියා, දුවා දරුවා, බිරිඳ ස්වාමියා, සහෝදර සහෝදරිය එය ආදී අය ඔබේ ඇසුර ලැබමින් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා කියන ධර්මයන් උපදව ගන්න සමර්ථ වෙනවා. ඔබ මහා වෘක්ෂෝ ඇසුර කරන හිමාල පර්වතය වගේ බලවත් උපකාර සහිත පුරුෂයෙක් බවට පත් වෙනවා. ඉතින් අපි ඔබට සෙත් පතනවා මහා වනාන්තරයේ මහා වෘක්ෂ පස්සාකාරකින් වෘදීන් පහකින් වැඩිම පිණිස අනුග්‍රහ කරන හිමාල පර්වතයේ යම්සේද ආන් ඒ වගේ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග පඤ්ඤා කියන ධර්මතා පහ උපදව ගැනීම පිණිස ඔබ ඇසුරු කරන අයට අනුග්‍රහශීලී කෙනෙක් වීම පිණිස ඔබ තුළ උතුම් ශ්‍රද්ධා බලය, සීල බලය, ශ්‍රුත බලය, ත්‍යාග බලය, පඤ්ඤා බලය කියන උතුම් බලයන් උපදව ගන්නට ඔබට වාසනාව උදා වේවා.